දයාබර මිතුරුන්තුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අපට අවස්ථාවක් දීලා තිබෙනවා. ශුද්ධ ලිවිල ඉගෙන ගන්නට උන්වහන්සේ සමග නමස්කාරයෙන් සම්බන්ධකම් පවත්වන්නට මේ ශුද්ධ වූ සබත් දවස අපදීම ගැන අපි උන්වහන්සේට සිතුවන්ත වෙමු. අපිට ජීවත් කළා සතියක් පුරාම අපි සතියේ අවසානයේට ඇවිල්ලා උන්වහන්සේ සමග නමස්කාරයට අතුල් වෙන්න උන්වහන්සේ අපට අවස්ථාව උදා කර දී තිබෙනවා. ඔබ දන්නවා අපි සෑම සතියකම සබත් පාඩම ඉගෙන ගන්නවා. ශුද්ධ ලිවිල්ලේ එක පොතක් අපි සවිස්තරාත්මක ඉගෙන ගන්නවා. අපි මේ කාර්යය ඉගෙන ගන්නේ උත්පත්ති කතාව පොත. උත්පත්ති කතාව පොතේ නැවීම ගැන, ඊළඟට ආදම් සයව ගැන, කායින් සහ හාබෙල් ගැන මේ ආදී වශයෙන් ඉස්සත්කේ පරම්පරාව නෝවා සමග දෙවියන් වහන්සේ කළා වූ ගිවිසුම ඊළඟට අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ආබ්‍රහම් වෙතට ආවා. ඊළඟට ආබ්‍රහම්ගේ පෙළපත පිළිබඳව අපි ඉගෙන ගනිමින් සිටිනවා. දැන් අපි ඇවිල්ලා තිබෙනවා යෝසෙෆ් ළඟට. අපි ගිය සති කීපය පුරාම යාකෝබ් සම්බන්ධව ඉගෙන ගත්තා. මේ සියල්ල උන්වහන්සේ අපට දී තිබෙන්නේ එකක් නෑර ඒ අපේ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ල සහ උන් වැටුණා වූ අවස්ථාවන්, උන්ගේ පාපයන්, උන්ගේ දුර්ලභකම් මේ සියල්ල උන්වහන්සේ අපට මටත් ලියා තිබෙනවා. සියල්ල ඔවුන්ගේ යහපත් ජීවිතය පමණක් නෙවෙයි ඔවුන් නැදිල්ලෙන් වැටුණව අවස්ථාවන් පවා ඔබටත් මටත් ලියා තිබෙන්නේ අවසාන කාලවල කෙලවරට ජීවත් වෙන්නා වූ ඔබගෙත් මගෙත් ඇදහිල්ල ශක්තිමත් වන පිණිස අපේ ඒ ඔවුන්ගේ ජීවිතය තුළින් සිදුනා වූ ඒ දුර්ලභකම් අපේ ජීවිතවලින් සිදු නොවි උන්වහන්සේගේ රාජ්‍යයට ස්වර්ගීය කානන්දේශයට සූදානම් වන පිණිස අපි මේ සති ඉගෙන ගත්ත යෝසෙෆ් පිළිබඳව, යෝසෙෆ්ගේ ජීවිතය පිළිබඳව. මේ යෝසෙෆ්ගේ ජීවිතය තුළින් අපිට බොහෝ දේ ඉගෙන ගන්න තිබෙනවා. අපේ ජීවිතය අදාළ කරගන්න තිබෙනවා. අවසාන කාලේ ජීවත් වෙන්නා වූ උන්වහන්සේගේ දරුවන් හැටියට අපි 11 වෙනි පාඩමට අවිලා තිබෙනවා. අපි මේ යෝසෙෆ්ගේ ජීවිතය කොයි ආකාරයෙන්ද අද අපගේ ජීවිතයට වැදගත් වන්නේ? ඇයි උන්වහන්සේ මෙවැනි චරිත වර්ණ ගිවිසුම තුළ මේ ආකාරයෙන් සඳහන් කර තිබෙන්නේ කියන කාරණේ අපි මේ සතිය ඉගෙන ගත්තා. ඒ සාරාංශය අපි දැන් සාකච්ඡා කරන්නට යනවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම බලය අපට අවශ්‍යයි. මේ චුත සත්‍යතාවයන් තේරුම් ගන්නට අපි උන්වහන්සේට බාර යොමු කරපෙමු. උන්වහන්සේගේ මඟ පෙන්වීම සුද්ධාත්ම ප්‍රඥාවෙල්ලම මේ සුද්ධ වචනය තේරුම් ගන්නට හසත් පොළොවත් මා පාලනය කරන්නව සෝවදෝසී ස්වාමියෝ ආදරවම් කරදී පිරණී භාසිකේ නාමයට ගෞරවත් මහත් ප්‍රශංසාවටත් වේවා. සුද්ධෝ පිරණී භාසිරි සුති මේ මොහොතේදී අපට මේ දුන්න අවස්ථාව ගැන ඔබ වහන්සේ අපට ශුද්ධ ලිවිලේ යාත් වෙන්නා වූ මේ ශ්‍රේෂ්ඨ අධිලිවන්තයන්ගේ ජීවිතය මේ සියල්ල ඔබ වහන්සේ අපට කැඩපතක් ආකාරයට තාම පැහැදිලි ලෙස ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන් වැටුණ අවස්ථාවන් මේ සියල්ල ඔබ වහන්සේ අපට දී තිබෙන්නේ පියන්නේ අපත් ඔවුනුත් අතර එක හා සමාන අයබලුන් බව තේරුම් අරගෙන ඔවුන් වැටුණා වූ අතරේදී ඔබ වහන්සේ ඔවුන් නැගිටුවා ආකාරය තේරුම් අරගෙන ඔබ වහන්සේ සමග මේ ශුද්ධ වූ සමීප සම්බන්ධතාවයේ ශක්තිමත් කරගෙන පියන්නේ ඔවුන් වැටුණා වූ අවස්ථාවන් අපේ ජීවිතේ පාඩම් අරගෙන පියන්නේ අපි නොවැටි ඔබ වහන්සේ තුල ස්ථිරව පීඩා සිට පිණිස ඔබ වහන්සේ මේ සියල්ල ලියා තිබෙනවා. දැන් අපි යෝසෙෆ්ගේ ජීවිතය ගැන ඉගෙන ගන්න යනවා. ඔබ වහන්සේ බොහෝ දෑ යෝසෙෆ්ගේ ජීවිතය තුළින් අපට උගන්වනවා පියන්නේ අපිට මේ මොහොතේදී උගන්වන්න පළමුව මට උගන්වමින් පියන්නේ කතා කරන්නා වූ වචන ඔබ වහන්සේගේ වචනයට සලස්වන්න කියලා අතර පියන්නේ ඔබ වහන්සේගේ බලයේ ශක්තිය සුද්ධාත්ම බලයෙන් අප පූර්ණවත් කරන්නට කියලා වෙන බාහිර වෙන එකක් වෙන්නේ. ප්‍රකම් ගලම් කාර්ය ස්කෘස් වහන්සේගේ අශුද්ධ ප්‍රේමණීය වූ නාමයෙන් ආමෙන්. හොඳයි දැන් අපේ සහෝදර සහෝදරියදී අපි යම් විශේෂයෙන් යෝසෙෆ්ගේ ජීවිතයෙන් මහාසය අපට උගන්වන්නා වූ පාඩම දැන ඉගෙන ගන්න. ඔබ දන්නවා විශේෂයෙන් මේ යෝසෙෆ් ඇවිල්ලා රාකෙල්ගේ දරුවා අපි පැහැදිලි ලෙස තේරුම් ගත යුතු කාරණයක් තමයි දෙවියන් වහන්සේ යම් දෙයක් උන්වහන්සේ අපට දී තිබෙනවා. ඒ දේට පටහැනිව මිනිස්සු ඔබ කොපමණ ඇදහිලිවන්තෙක් වුණත් ඔබ කොපමණ දෙවියන් වහන්සේට විශ්වාසවන්ත දරුවෙක් 16ක් වුණත් උන්වහන්සේට සේවය කරන කෙනෙක් වුණත් උන්වහන්සේගේ සම්මතයට උන්වහන්සේ අපට දී තිබෙනා වූ සම්මතයට පටහැනිව උන්වහන්සේ අපට දී තිබෙනා වූ ශුද්ධ ලිවිල්ලේ කිතුනේ දේව දරුවෙක් ජීවත් වුණා වූ ජීවත් වේතු ආකාරයට පටහැනිව ඔබ යම් දෙයක් කළොත් ඒ කිරීමේ විපාකය ඔබට විඳින්න සිද්ධ වෙනවා.
ඔබ කොපමණ දෙවියන් වහන්සේ ළඟ වෙ ජීවත් වුණා. ඒක අපි පරණ ගිවිසුම පුරාම අපි දකිනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තව හිටියා වූ ඇදහිලිවන්තයෙක් වුණා වූ ආබ්‍රහම්ට පවා ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ ඊටාම යහපත් දේ නැත්නම් වහන්සේ ඉදිරියේ හරිය තිබෙන දේ කළා. නමුත් ඔහුගේ දුර්ලභකම් නිසා ඔහුට මානසිකව ඔහුට සමාජීය ලෙස විඳිනා වූ ඒ චිත්ත අත්දැකීම් සුදුලිවිල තුල්ලියා තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු ශ්‍රේෂ්ඨ අධිහිවන්තයෙක් වුණා. නමුත් මේ දේවල් එකයි මම කිව්වේ මීට පෙරත් මේ සියල්ල ඔබට මට ලියා තිබෙන්නේ අපි මොනතරම් උන්වහන්සේට ලංව සිටියත් අපි මොනතරම් උන්වහන්සේට බැඳී සිටියත් අපේ ක්‍රියාකලාපයන් ගැන අපි ගොඩාක් පරිස්සම් වෙන්නට ඕන. ඒ යාකෝබ් ගැන කතා කරෝ යාකෝබ් රැවටිලිකාර වුණා. යාකෝබ්ගේ නාමය දෙවියන් වහන්සේ ඊශ්‍රායල් බවට පත් කළා. දෙවියන් වහන්සේ සමගත් මනුෂ්‍යයා සමගත් පොරවදා ජයගත්තා වූ තැනැත්තා හැටියට ඔහු නාමය ලැබුවා. නමුත් ඔහුගේ ජීවිතය තුළින් සිදුනා වූ ඒ දුර්වලකම් නිසා ඔහුට පමණක් නෙවෙයි ඔහුගේ පරම්පරාවට පුදුමාකාර ලෙස ඔහුට ඒ මානසිකව සහ සමාජීය වශයෙන් ඔවුන් පුදුමාකාර පීඩාවකට ලක් වුණා. ඔවුන් දරුවන් අතර ප්‍රශ්න ඇති වුණා. බලන්න මොනතරම් ඒකයි මම කිව්වේ සම්මතයට පටහැනිව දෙවියන් වහන්සේ අපිට දී තිබෙනා වූ සම්මතයට පටහැනිව දැන් මේක ගොඩාක් අය සුද්ධ ලිවිලේ ලියා තිබෙන දේවල් වැරදි විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔබ දන්නවා අයි යාකෝබ්ට ආබ්‍රහම්ට පුළුවන් වුණා නම් භාර්යාවන් කීප දෙනෙක් එක්ක විවාහ වෙන්න. අයි අද අපිට බැරි. මෙවැනි යනාදී වශයෙන් බොහෝ අය බොහෝ විවිධාකාරයෙන් සුද්ධ ලිවිලේ ලියා තිබෙන දෙයට අර්ථකථනය දෙන්න උත්සාහ කරනවා. මේක දෙවියන් වහන්සේ ඉදිරියේ හරි ප්‍රසන්න දෙයක් නෙවෙයි. මොකද ඔවුන් කලාව ඒ ඔවුන්ගේ අතින් සිදුනා වුන් දුර්ලභකම් නිසා ඔවුන්ගේ ජීවිත කාලයම පුදුමාකාර මානසික පීඩාවලට සමාජීය පීඩාවලට ඔවුන් පුදුමාකාර විදිහට පීඩා විඳපු ආකාරය සිදු වෙලා අපිට ලියා තිබෙනවා. යාකෝබ් ගැන ගත්තත් එහෙමයි. ඊළඟට ආබ්‍රහම් ගැන ගත්තත් එහෙමයි. ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ දුර්ලභකම් හදාගෙන ඔවුන් සම්පූර්ණත්වයටපත් වුණා. අපි දකිනවා ඔවුන්ගේ සිදුවනා වූ වරදකාරී නැත්නම් ඔවුන්ගේ සිදුවනා වූ පාපය නිසා ඔවුන්ගේ ජීවිත කාලයම උන්ට මානසික පීඩාවන්ට මොනතරම් පීඩා මුහුණ දෙන්න සිදු වුණාද කියලා. දුක් බලන් දාවිතයි තුමා. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ පුදුමාකාර දෙවියන් වහන්සේට පුදුමාකාර ආදරය කළා. උන්වහන්සේත් පුදුමාකාර ලෙස දාවිත් රජතුමාට ආදරය කළා. ගීතාවලිය පොතේ ලියා තිබෙනවා. ඔහුට උන්වහන්සේ අනාගතයේ වෙන්න තිබෙන දේවල් බොහෝ දේවල් ඔහුට එල්දරව් කරලා ඔහු ලියා තිබෙනවා ගීතාවලිය පොත තුළ. එතකොට මෙහිම ලියපු දාවිත් රජතුමා අතින් සිදුනා වූ වර්ධ නිසා ඔහු මානසිකව ඔහු පීඩා විඳව ආකාර ඔහුගේ දරුවන් පීඩා විඳව ආකාර අපි දකිනවා. උන්වහන්සේට පුළුවන්. ඒකයි අපි ගොඩාක් අපි යම් පාපයක් කරන්නට පෙර ඒක කරලා විඳවන්නට පවකම උන්වහන්සේගෙන් ලැබෙනවා. නමුත් පාපේ විපාකයේ අපේ ජීවිත කාලෙම විදිහට සිදෙන නිසායි උන්වහන්සේ පුළුවන් තරම් අපිට මේ සුද්ධ ලියවිලි ලියා තිබෙන්නේ. පාපේ නැති ජීවත් වෙන්න උන්වහන්සේ අවශ්‍ය කරන ඒ අවවාද අනුශාසන අපිට දී තිබෙන්නේ. මොකද ඒ පාපයට වැටිලා ඒ ප්‍රතිඵලය ජීවිත කාලෙම විඳව ජීවත් වෙනවට වැඩි ඒ නැත් වෙලා උන්වහන්සේ අපිට දී තිබෙනා සම්මතය සුද්ධ ලියවිලි කෘත්‍රිමයක ජීවිත ජීවත් යුතු ආකාරය ඒ සම්මතයට අනුව අපි ජීවත් වෙන්න උත්සාහ දරිය යුතුයි. මම මේ දේ කියන්න ප්‍රධානතම හේතුව උනේ ඔබ දන්නවා යාකෝබ්ගේ ඒ රාකෙල් සහ ලෙයා ඊට පස්සේ අපි දකිනවා ඒ දරුවන් අතර ඇති වුණා වූ ගැටලුව කරන කොටගෙන. හැබැයි උන්වහන්සේ එක දෙයක් කරනවා. අපේ අතරින් මේ කතා වස්තු නැත්නම් මේ ජීවිත චරිත අපි ගත්තොත් ආබ්‍රහම් ගත්තත් ඊසාක් ගත්තත් යාකෝබ් ගත්තත් මේ සියලු චරිත තුල අපි දකින එක දෙයක්. ඔවුන්ගේ අතින් මොන දුර්ලභකම් ඔවුන් අතින් සිද්ධ වුණත් ඔවුන් පශ්චාත්තාප වෙලා ඔවුන් ස්වාමීන් වහන්සේ වෙතට හැරී එනකොට ඒ ඔවුන්ගේ ජීවිතවලට සිදුනා වූ ඒ අයහපත් දේ උන්වහන්සේ යහපතට පෙරලන්ට උන්වහන්සේ කටයුතු කරනවා. දැන් උදාහරණයක් ඇටියට යාකෝබ්ගේ ජීවිතය කල්පනා කරලා බලන්න. යාකෝබ් ඔහුගේ සහෝදරයාව රැවට්ටුවා, ඔහුගේ පියාව රැවට්ටුවා. නමුත් ඔහු සැබෑ මනස්ථාපනය වුණා ඒක. දෙවියන් වහන්සේ ඔහුව අතහැරියේ නැහැ. බෙතෙල්ෙදී ඔහුට මුණ ගැසුණා. ඔහු නිසා
ඔහුට ආශිර්වාද කළා වූ ආකාරය අපි දකිනවා. එතකොට මේ සියල්ල තුළ අපි දකිනවා උන්වහන්සේට පුළුවන් අපේ අතින් සිදුනා වූ යම් වරදක් යම් පාපයක් නිසා අපේ ජීවිතය මහා අගාධයට වැටෙනකොට ඒ අගාධය තුල අපි උන්වහන්සේ විතර හැරෙනකොට උන්වහන්සේට පුළුවන් මේ අයහපත අපේ ජීවිතේ සිදුනා වූ මහත් විපත්තිය ඔබගේ ජීවිතයට මගේ ජීවිතයට ආශිර්වාදයක් කරන්න උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. හැබැයි අපි පශ්චාත්තාපයෙන් තොර අපි හැරෙන්න ඕන. මේක අපි දකිනවා මේ සියලු මේ අපි ඉගෙන ගන්නා වූ ශ්‍රේෂ්ඨ දීලවන්තයන්ගේ ජීවිතය තුළ අමතක කරන්නට එපා. අපි පැහැදිලිව දකිනවා උදාහරණ බොහොමයක් තිබෙනවා. දැන් මම ඔබට උදාහරණ කීපයක් දුන්නා. දැන් බලන්න දාවිත් රජතුමා කළා ඒ වර්ධ කරනකොටගෙන ඒ සලමෝන් රජතුමා වදිවෙන වහන්සේ තෝරගත්තා. ඊළඟට ඒ පරම්පරාවෙන් වහන්සේගේ පැවතීම. එතකොට උන්වහන්සේට පුළුවන් අපේ අතේ සිදුනා වූ ඒ අයහපත අපේ අතේ සිදුනා වූ ඒ වරද නිසා පාපේ ගැන අපි සැබෑ ලෙස පශ්චාත්තාපෙලා උන්වහන්සේට විතර හැරෙනවා නම් උන්වහන්සේට පුළුවන් මේ විපත්තිය අපේ ජීවිතයේ විපත්තිය තුලින් අපව නැගිටවන්න නගා සිටවන්න උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. මේ කාරණයක් උන්වහන්සේ මේ සියලු චරිත තුල ඔබ ටිකක් නිවි හැනිල්ලේ කල්පනා කරලා බලන්න. ඔබ මා වැටුණා වූ ස්ථාන ගැන කල්පනා කරලා බලන්න. ඊළඟට ඔබ තේරුම් ගන්න ඕන ඔබ හැරී ආවා වූ අතරදී ඔබගේ ජීවිතේට මගේ ජීවිතේට ස්වාමීන් වහන්සේ ඒ උදනා සිදුනා විපත්තිය තුළ මුහුණ දුන්නා විපත්තිය තුළින් ඔබට ආශිර්වාදයක් වෙන්න සැලසුවා වූ ආකාරය. ඒ විපත්තිය ඔබගේ ජීවිතේට ආශිර්වාදයක් වුණා වූ ආකාරය ගැන කල්පනා කරලා බලන්න. මේවා ගැන අපි මෙනෙහි කරන්න උන්වහන්සේට මේ එදා යාකෝබ්ගේ ආබ්‍රහම්ගේ ඉසාක්ගේ යෝසෙෆ්ගේ දෙවියන් වහන්සේම තමයි අපි අදත් නමස්කාර කරන්නේ. ඒ නිසා එදා උන්වහන්සේට ඒදී කළා නම් උන්වහන්සේ අදත් සෝදානම් අපේ ජීවිතේට උන්වහන්සේ ආශිර්වාදයක් වෙන්න සලස්වන්න. ඒ නිසා අපි මතක තියාගන්න ඕන යෝසෙෆ්ගේ ජීවිතේ තුල තමයි දකින්නවා යාකෝබ් රාකෙල්ට දැඩි ලෙස ප්‍රේම කරපු නිසා ඒ රාකෙල්ගේ දරුවා නැත්නම් යෝසෙෆ්ට වැඩි කැමැත්තක් දක්වව ආකාරය අපි දකිනවා. ඒ ළඟට අපි බෙන්ජමින්ව දකිනවා. එතකොට මේ ඒ විතරක් නෙමෙයි යෝසෙෆ් තුල තිබුණා වූ තමන්ගේ සහෝදරයත් එක්ක කල්පනා කරලා බලනකොට යෝසෙෆ් ඉතාමත් චරිතවත්ව ඊළඟට සරලව නැත්නම් ආධ්‍යාත්මිකව වැඩුණා වූ ආකාරය අනිත් දරුවන්ට වඩා ඔහු ස්වාමීන් වහන්සේට බයභක්තියෙන් ජීවත් වුණා වූ ආකාරය ඔහුගේ ජීවිතය තුළ අපි දකිනවා. එතකොට මම ඔබට විශේෂයෙන් මේ කාරණය කියපු දේ ඔබට පේනවා ඇති උත්පත්ති 37 සිට 41 දක්වා ඒ සියලු නින්දිත ක්‍රියාවලදී නැත්නම් ඒ සියලු අධර්මිෂ්ඨ නැත්නම් පාපිෂ්ඨ අවස්ථාවන් වලදී ස්වාමීන් වහන්සේ ඒ සෑම දෙයක්ම හැරියාව අතරේදී යහපත සඳහා යොමු කළා වූ ආකාරය අපි දකිනවා. මේ පාඩමෙන් අපි අපේ අවධානය යොමු කරා යෝසෙෆ් දැක්කා වූ සිහිනවලට යෝසෙෆ්ව විකුණුවා වූ ආකාරය. ඊළඟට අතුරු කතාවක් අපිට වෙනවා යුදාස තාමාර පිළිබඳව. ඊළඟට යෝසෙෆ්ව සිරගත කිරීම පිළිබඳව. ඊළඟට පාරාවෝගේ සිහින පිළිබඳව. ඔබ දන්නවද දයාබර සහෝදර සහෝදරි මේ පරණ ගිවිසුමේ බොහෝ චරිත අපි ගැලුම්කාර තරණ වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ කරන්ට යන සේවාවන් උන්වහන්සේගේ චරිතය උන්වහන්සේව පිළිඹු අධිල්ලෙන් යුක්තව උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේ එන්ට පෙර මෙසියස් වහන්සේ එන්ට පෙර මිනිසයන්ට උන්වහන්සේගේ ස්වභාවය තේරුම් ගන්න පිණිස උන්වහන්සේ මේ චරිත පුදුමාකාර විදිහට තෝරගෙන තිබෙනවා. මේක හරි පුදුමාකාරයි. කල්පනා කරලා බලන්න මෝසෙස්ගේ චරිතය තුළ මෙසියස් වහන්සේගේ චරිත ගුණාංග උන්වහන්සේගේ සේවය වදහත්කාර සේවය උන්වහන්සේගේ දරුවන් මෝසෙස් ඉස්රාසනක වහල් බවින් මුදවාගත් ආසෙම මෙසියස් වහන්සේ ඉදිරියේදී ඔවුන් පාපේ වහල් බවින් මුදාගන්නට යනා වූ ආකාරය. මෙවැනි ආකාරයෙන් අපිට චරිත බොහොමයක් අපිට හම් වෙනවා පරණ ගිවිසුමේ. මේ චරිතවල එක තවත් චරිතයක් තමයි යෝසෙෆ්ගේ චරිතය. යෝසෙෆ්ගේ චරිතය අපි ඒ ගැනත් අපේ අවධානය අද පාඩමේදී යොමු කරන්නට යනවා. බලන්න යෝසෙෆ් සහෝගේ සහෝදරයා ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරලා කියනවා තමන්ගේ නැත්තම් උන්වහන්සේ සුවකීයන් විතර ආසේක සුවකීයෝ ඔවුන්ගේ මාය
නැත්නම් උන්වහන්සේගෙම අයවලු මොකද කරේ උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා වූ ආකාරය අපි දකිනවා. උන්වහන්සේට වෛර කළා වූ ආකාරය අපි දකිනවා. උන්වහන්සේ දේව බය ඇතිව ඊළඟට දේව වචනයට අනුකූලව ජීවත් වන නිසා උන්වහන්සේ පියාණන් වහන්සේ ළඟව සිටින්න පියාණන් වහන්සේව මහිමයට පත් කරන නිසා තමන්ගේම ජනතාව විසින් මොකද කරේ උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා වූ ආකාරය උන්වහන්සේව සුළු කළා වූ ආකාරය අපි දකිනවා. ඊළඟට අපි දකිනවා යෝසෙප් රිදී කාසි 30කට නැත්නම් ඒ රිදී කාසි වලට 20කට වික්කා වගේම අපේ ගැලුම්කර තරන් වහන්සේව කොයි ආකාරයෙන්ද ඒ විකුණු ලැබුවේ යුදස් විසින්. එතකොට මේ ඔබට පේනවා ඇති මොනතරම් සමානකමක් මේ සියලු කතා වස්තුන් තුළ නැත්නම් මේ චරිතයන් තුළ පරණ ගිවිසුමේ මේ චරිතයන් තුළ අපිට ඉගෙන ගන්න තිබෙනවා. යෝසෙෆ්ගේ ජීවිතය තුළ අපිට ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නැත්නම් වහන්සේගේ සේවය වහන්සේගේ ජීවිතේ සිදුනා බොහෝ දෑ අපිට ගන්නට පුළුවන් ඒ යෝසෙෆ්ගේ ජීවිතය තුළ. ඊළඟට ඔහු යනවා ප්‍රතිපර ළඟට. එතනදී ඔහු ඒ සේවය කරන ඔහු පරීක්ෂාවට මුහුණ දෙනවා. මහා පරීක්ෂාවට මුහුණ දෙනවා. ඒ පරීක්ෂාවෙන් ඔහු ජය ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේව පරීක්ෂා කරනු ලැබුවා යක්ෂයා විසින්. උන්වහන්සේ ජයගත්තා. ඊළඟට ඔහු යනවා කොහටද? හිරගෙදරට යනවා. ඔහු නොකරපු වරදකට ඔහු හිරගෙදරට යනවා. ක්‍රිස්තුස් වහන්සේ නොකරපු වරදකට උන්වහන්සේට නින්දිත පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනදී අපි දකිනවා යෝසෙෆ්ගේ ජීවිතය ගත්තොත් යෝසෙෆ් සිහින ඒ සියලු ඔහු දැන් අපි වගේ නම නොකරපු වරදකට අපි අසුනත් පුළුවන් තරම් නිදහසට කරුණු කියන්න උත්සාහ කරනවා. නමුත් අපි දකිනවා යෝසෙෆ් නිශ්ශබ්දව හිටියා වූ ආකාරය. ක්‍රිස්තුස් නොකරව වරදකට උන්වහන්සේ කුරුසිපත් කළා වූ ආකාරය. උන්වහන්සේ සියලු දෙනාගේ පාපයන් දරාගත්තා වූ ආකාරය. යසායාගේ පොතේ සඳහන් කරනවා. බෙට්ලු දෙනක් ලෝම කපන්නන් ඉදිරියේ නිශ්ශබ්දව සිටිනාක් උන්වහන්සේගේ මුඛය උන්වහන්සේ නෑර සිටිසේක කියලා. ඔබට පේනවාදී මොනතරම් සමානකම් යෝසෙෆ්ගේ ජීවිතය තුළ යෝසෙෆ්ගේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය යෝසෙෆ්ගේ ජීවිතය තුළ අපි දකිනවා කියන කාරණේ. මේ සියල්ලදී ඔහු ඊටාම විශ්වාසවන්ත වූ ඊටාම ඉවසිල්ලෙන් ඔහු සිටිය නිසා අවසානයේදී ඔහු මිස්රේ ආණ්ඩුකාරය බවට පත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරලා උන්වහන්සේ මේ සියල්ල දරාගත්ත නිසා පිලිප්පි පොතේ පැහැදිලිව කියනවා. උන්වහන්සේ දාසියගේ ස්වරූපය රැගෙන මිනිසයාගේ සමානත්වයට පැමුණ නිසා උන්වහන්සේ පියාණන් වහන්සේ ඉතා ශ්‍රේෂ්ඨ නාමය උන්වහන්සේට දීලා මුළු ලෝකයාම උන්වහන්සේගේ නාමය කරුණ කොටගෙන උන්වහන්සේ වැදවැටෙන පිණිස වැදවැටෙන්නට යනවායි කියන උන්වහන්සේව දීතුවේ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේට දුන්නා වූ ආකාරය අපි දකිනවා. මේ සියල්ල අපි දකිනවා පරණ ගිවිසුම තුළින් මේ එක් චරිත ගුණ චරිත තුළ. ඒ නිසා අපි මතක තියාගනිමු මේවා කතාන්දර වලට පමණක් සීමා වෙච්ච අපේ ශ්‍රේෂ්ඨ අධිලිවන්තයන්ගේ චරිත නොවේ. මේ සියලු දෑ තුළින් උන්වහන්සේගේ සේවය, උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ ජීවිත පූජාව, උන්වහන්සේගේ මරණය, උන්වහන්සේගේ ජයග්‍රහණය මේ සියල්ල අපිට ඉගෙන ගන්න තිබෙනවා. මිනිසෙක් කැරේ යෝසෙෆ් මේ සියල්ල දරාගෙන අවසානයේ දක්වා මේ සියලු පීඩාවන් ඉදිරියේ ඉවසිල්ලෙන් යුක්තව මේ සියල්ල දරා ගන්නට උට ශක්තිය ලැබුණේ කොහෙන්ද? ඔහුගේ නිවසෙන්. ඔහු ගොඩනගාගත්තා වූ නිවස තුළ ගොඩනගාගත්තා වූ ඒ චරිතවත් ජීවිතය කරනකොට තමන්ගේ සහෝදරයන් මෙච්චර සතුරුකම් කරද්දී ඔවුන්ට ප්‍රේම කරන්න, ඔවුන්ට ආදරය කරන්න ඔහු ඉගෙන ගත්තේ කොහෙන්ද? තමන්ගේ නිවසෙන්. මේක තමයි ක්‍රිස්තියානි ජීවිතය, ක්‍රිස්තියානි චරිතය. අපි දෙමව්පිය හැටියට වාක්‍යයෙන් බැඳලා ඉන්න අපේ දරුවන්ට මේ ක්‍රිස්තු චරිතය නැත්නම් මේ ක්‍රිස්තියානි පරිසරය මේ සුද්ධ වූ චරිතවත් ගුණාංග උන්ට උගන්වන්නට උන් සමග කතා කරන්න. එනිසා මතක කරගන්න එපා මේ ගැන. දැන් අපි යනවා විශේෂයෙන් පළවෙනි කොටසට. ඔබට පේනවා ඇති යෝසෙෆ්ගේ සීන අපි හැමෝම දන්නවා මේ යෝසෙෆ් දැක්කව සීන එකයි මම මේවා කතාන්දරයකට පමණක් සීමා කරන්න අකමැති. මොකද මේ කතාන්දරය අපි දන්නවා. යෝසෙෆ් දැක්කව සීනයන් පිළිබඳව අපි පැහැදිලි ලෙස මීට පෙර
කුඩා කාලේ සිටම අපි ඉගෙනගෙන තිබෙනවා. දැන් අපිට පේනවා ඇති එක පවුල තුල ඇතිවෙනා වූ ප්‍රශ්න. යෝසෙෆ් තමන්ගේ සහෝදරයන්ගෙන් අපු ක්‍රියා තමන්ගේ පියාට දැන්නු ආකාරය ඊළඟට ඒ කරුණ කොටගෙන එක ඒ පවුල තුළ ගැටීම් හැලහැප්පීම ඇති වුණා වූ ආකාරය තමන්ගේ සහෝදරයන් යෝසෙෆ්ට වෛර කළා වූ ආකාරය අපි පැහැදිලිව දකිනවා. දැන් අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙන එකක් තමයි මේ යෝසෙෆ්ගේ ජීවිතය. යෝසෙෆ් දැක්කා වූ සිහින ගැන අපි කල්පනා කරලා බැලුවා. උන්වහන්සේ අවසාන කාලේ ඉන්නව අය ගැන කතා කරලා යෝෙල්ගේ පුතේ කතා කරන මොනවද? ස්වාමීන් වහන්සේගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන අවස්ථාවේදී පෙර උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ නුවණ දෙන්න යනවා, දැනගැන්ම දෙන්න යනවා. උන්වහන්සේ අපිට බොහෝ දැ එල්දරව් කරන්ට යන බව ශුද්ධ ලියවිල්ල අපිට පෙන්ලා දෙනවා. මේක උන්වහන්සේ අපිට පැහැදිලිව දක්වලා දැන් ඔබ සමුවෙල් ගැන ගත්තා. සමුවෙල් ඒලිට කතා නොකර දෙවියන් වහන්සේ සමුවෙල්ට කතා කළා. අයි ඔහු තුළ තිබුණා වූ ඒ ළමාකම නැත්නම් ඔහු තුළ තිබුණා වූ කීකරුකම, ඔහු තුළ කොණ්ඩාගතුම චරිතවත් ජීවිතය නිසා ස්වාමීන් වහන්සේ පූජකයාට කතා නොකර සමුවෙල්ට කතා කළා. එනිසා අපි තේරුම් ගන්න ඕන අපි දකිනවා පරණ කිවිසුම පුරාම උන්වහන්සේ කොයි ආකාරයෙන්ද අපේ ආදි පීතෘවරුන්ට කතා කළා වූ ආකාරය. ඔබ තුළ ඔබට මට ස්වාමීන් වහන්සේගේ හඬ ඇසෙන්න නම් මොකද කරන්න? ඔබ තුළ මා තුළ ඒ චරිතවත් ජීවිතය ගොඩනගාගෙන තියෙන්න ඕන. ඔබේ පවිත්‍ර, ඔබේ සිත පවිත්‍රව තබා ගන්න අවශ්‍යයි. එතකොට ඔබට මට ස්වාමීන් වහන්සේගේ හඬ ඇසෙන්න යනවා. අපේ සිත් වෙනත් දේවල් වලින් පුරවගත්තාම උන්වහන්සේගේ හඬ ඇසෙන්න යන්නේ නැහැ. එනිසා අපි උන්වහන්සේගේ සුද්ධාත්මයන්ගෙන් මේ අපේ සිත් පුරව ගන්න ඕන. ඒක තමයි උන්වහන්සේ උන්වගේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් යෝසෙෆ් උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව බයපක්ෂපාතීව ජීවත් වන නිසා යෝසෙෆ්ට අනාගතය පිළිබඳව එල්දරව් කිරීමක් කරනවා. ඒ සිහින දෙක තුලින් අපි සිහිනය ගැන කතා කරන්න යන්නේ. ඔබට මා තේරුම් ගත යුතු කාරණයක් තමයි මා තේරුම් ගත යුතු කාරණයක් තමයි උන්වහන්සේ ඉදිරියේ විශ්වාසවන්ත වෙන්න උතුවා දරුවන්ට උන්වහන්සේ මුළු සත්‍ය කරා මඟ පෙන්නනවා. ඉදිරියේ වෙන්න තිබෙන දේ උන්වහන්සේ එල්දරව් කර දී තිබෙනවා. ඒ වගේම ඉදිරියේ වෙන්න තිබෙන දේ තේරුම් ගන්න අනාගත වාක්‍ය තුල තේරුම් ගන්න අනාගත වාක්‍ය තේරුම් ගන්න ඒවා හිතේ තදින් ධාරණය කර ගන්න එන්නා මුලාවන්ගෙන් ඈත් ජීවත් වෙන්න උන්වහන්සේ බලයේ ශක්තිය දෙනවා. ආසාවෙන් ජීවිතයෙන් පිපාසයෙන් ඕනකමින් සොයන්නාව අනාගත වාක්‍ය පිළිබඳව ඉගෙන ගන්නාව උන්වහන්සේගේ දුආදරුවන්ට ඒක අපි යෝසෙෆ්ගේ ජීවිතය තුළ දකිනවා. යෝසෙෆ් විශ්වාසවන්තව හිටපු නිසා යෝසෙෆ්ට දෙවියන් වහන්සේ එල්දරව් කරන ලැබුවා යම් දෙයක්. තමන්ගේ අනාගතය පිළිබඳව අනාගතේ කොයි ආකාරයෙන් වෙන්න යනවාද කියන පිළිබඳව ඔහුට එල්දරව් කරන ලැබුවා. මොකද ඌට ඉදිරියේ තිබෙන මේ මහත් වූ පීඩාවට මුහුණ දෙන පිණිස ඌව සූදානම් කරන පිණිස ඔහුට අනාගතයේ සිදුවීම් ඔහුට එල්දරව් කරන ලැබුවා. අමතක කරන්න එපා. ඔබටත් මටත් අනාගතයේ අපේ විපාකයේ අපිට උන්වහන්සේ සූදානම් කර තිබෙනා වූ මහත් වූ අලුත් ලෝකයේ පිළිබඳව ඒ ස්වර්ගයේ යෙරුසලම පිළිබඳව ඊළඟට අපේ සදාකාලික ජීවිතය පිළිබඳව අපිට ලැබෙන්න යනා වූ අලුත් ජීවිතය පිළිබඳව උන්වහන්සේ මේ සියල්ල එල්දරව් කර දී තිබෙන්නේ ඇයි? මේ පිළිබඳව අපි ඉගෙන ගන්න උත්සාහ කරනවා. අපි අනාගතයේ ජීවිතේ කොයි ආකාරයෙන් වෙන්න යනවද කියන කාරණේ අපි දේව වචනය තුළින් සොයා බලනවාද? අපිට ලැබෙන්න යනා වූ ජීවිතය අපි කොයි ආකාරයෙන් උන්වහන්සේගේ පැමිණීමේදී අපි උන්වහන්සේට මුන්ට මුලා දකින්න යනවාද? අපිට ලැබෙන යන ස්වර්ගික ජීවිතය පිළිබඳව දේව වචන ලියා තිබෙනා එල්දරව් කිරීම අපි ඉගෙනගෙන තිබෙනවද? ඒවට ආශා වෙනවද? ඒව ගැන මෙනෙහි කරනවද? ඒ මෙනෙහි කිරීම තුළ තමයි ඒ මහත් වූ බලාපොරොත්තුවේ ඔබ එදා යෝසෙෆ් ඔහුට දුන්නා වූ සිහිනයෙන් තුලින් ඒ සහෝදරයන්ගේ පීඩා දරා ගන්නට ඔහුට ශක්තිය ලැබුණා. ඔහුව මිශ්‍රයට වික්කව අතරේදී සහෝදරයන්ට වෛර නොකරන්ට ඔහුට ශක්තිය ලැබුණා. මොනවාද? ඔහුට දුන්නා වූ එල්දරව් කිරීම කරනකොට. ඔහුට දුන්නා වූ විසුද්ධ වූ අනාගතය පිළිබඳව ඔහුට දුන්නා ඔහුව වහලෙක් හැටියට විකුණා සේවය කරන්න අවතරේදී ඔහුට උන්වහන්සේ දුන්නා වූ එල්දරව් කිරීමගේ මතකයේ තිබුණා. ඔහු සිරයකට ගිහිල්ලා ඔහු දුක් විඳිනා අවතරේදී ඔහුට උන්වහන්සේ දුන්නා වූ එල්දරව් කිරීම ඔහුට මතකයේ තිබුණා. ඒ නිසා ඔහුට මේ සියල්ල දරා ගැනීමේ ශක්තිය ඔහුට තිබුණා.
ඔහු ඒ දරා ගැනීම ශක්තිය ඔහු ප්‍රගුණ කරගත්තා. ඔහුට ස්වාමීන් වහන්සේ දුන්නා වෙල්දරව් කිරීම මත. අපිට උන්වහන්සේ බොහෝ ඉදිරියේ පිළිබඳව පැහැදිලි ආලෝකයක් දී තිබෙනවා. උන්වහන්සේගේ පැමිණීමේදී අපේ ශරීරයෙන් මේ මරණීය වූ ශරීරයේ නොමරණ භාවයට පත් කරන ආකාරය උන්වහන්සේ අපට වෙල්දරව් කර තිබෙනවා. අපිට දෙන්න යනා වූ සදාකාල ජීවනය අපේ අලුත් පොළොව පිළිබඳව අපිට ආලෝකය දී තිබෙනවා. එතකොට ඒ සියල්ල උන්වහන්සේ එල්දරව් කර දී තිබෙන්නේ අපි මුහුණ දෙන්නා මේ මහත් වූ කටුක පීඩාකාරී වේදනාකාරී ජීවිතය අසිනේ පමාරුකම් වලින් ආර්ථික ප්‍රශ්න මැද ඊළඟට අපි මුහුණ දෙන්නා මේ සියලු දේ සියලු මහත් වූ මානසික ශාරීරික සමාජීය පීඩාවන් තුලින් ගමන් කරන්නා ඔබටත් මටත් බලාපොරොත්තු වේ පණිවිඩය. උන්වහන්සේ අපිට මේ අනාගත වාක්‍ය තුලින් දී තිබෙන්නේ. අපේ ඇදිල ශක්තිමත් කරගත් සියල්ල දරා ගන්නට අවශ්‍ය කරන බලය මේ තුල තබා තිබෙනවා. ඒ දේම යෝසෙෆ්ට උන්වහන්සේ නිසා ඔහුගේ අනාගතය පිළිබඳව බලාපොරොත්තුව ඔහු පීඩාවන්ට මුහුණ දෙන්න පෙර ඔහුට දෙන්න ලැබුවා. ඒ වගේම ඔබටත් මටත් ඒ දේම උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. ඇයි උන්වහන්සේව හඳුනා ගන්නට ඇවිල්ලා මිනිස්සු උන්වහන්සේව දාලා යන්නේ. උන්වහන්සේගෙන් ඈත් වෙන්නේ. ඇයි මේ අදිහිල්ල අතහරින්නේ? අනාගතය පිළිබඳව උන්වහන්සේ එල්තරව කර දී තිබෙනදී ඔවුන්ට අවබෝධයක් නොමැතිකම නිසා. ඒ නිසායි අපි අනාගත වාක්‍ය ඉගෙන ගන්නට අපි ආශාවිය යුත්තේ. දැන් අපි දකිනවා ඔහුට දුන්නා වූ සීන දෙක සහෝදරයන්ට තමන්ගේ දෙමාපියන්ට කියන ලැබුවා. අපි දන්නවා යාකෝබ් තරවටු කළා. නමුත් ඒ සියලු දේවල් ඔහුගේ සිතේ තබා ගත්තා. ඒ නිසා අමතක කරන්න එපා. උන්වහන්සේ ඔබටත් මටත් යෝසෙෆ්ගේ ජීවිතය තුළින් විශේෂිත වූ පාඩමක් ගන්නවා. අනාගතය සඳහා සූදානම් වෙන්න. අනාගතයේ ඔබත් මමත් මුහුණ දෙන්න තිබෙනා වර්තමානයේ ඔබත් මමත් මුහුණ දෙන්නා වූ මේ මහත් වූ පීඩා වන් දරා ගන්නට ශක්තිය උන්වහන්සේ අපිට දී තිබෙන අනාගතයේ එල්දරව් කිරීම තුළින්. දැන් අපි යනවා යෝසෙෆ් ඒ මිස්රයට වික්කා වූ ආකාරය කොයි ආකාරයෙන්ද අපි දකිනවා උත්පත්ති පොතේ 37 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ අපිට හම් වෙනවා මිදියන්වරු ඔහු මිශ්‍රයේදී පාරාවගේ අමතියෙක් රකුල්ගේ නායකතු ප්‍රතිපරට වික්ක බව උත්පත්ති 37 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ සඳහන් කරනවා. සියල්ල සිදුවන ආකාරය අපි දකිනවා. යාකෝබ් අරිනවා තමන්ගේ දරුවව යෝසෙෆ් මොනවා කරන්නද? තමන්ගේ සහෝදරයන් නැත්නම් ඔහුගේ සහෝදරයන් බලන්න ඊළඟට අපි දකිනවා ඒ සහෝදරයන් සොයා ගන්නට පුළුවන් ආකාරය ඔහු නැත්නම් සොයා ගන්නවා. ඊළඟට අපි දකිනවා ඔහු ඒ යෝසෙෆ් ඈතට එන්නව අතරේදී ඔවුන් කොයි ආකාරයෙන්ද කුමන්ත්‍රණය කළේ මරන්ට කුමන්ත්‍රණය කරනා වූ ආකාරයේ විශ්වාසය ලස්සන උපමා කතාවක් කියනවා. මේක මගේ මනසට ආව මේ චිත්‍රය දකින්න අවස්ථාවේදී මට මතකයි මිදිවත්තේ වැඩකාරයන්ට මිදිවත්ත පිළිබඳ උපමා කතාවේදී උන්වහන්සේ පළමුව සේවකයන් නෙවනවා. සේවකයන්ට පීඩා කරන ඊළඟට උරුමකාරයව වෙනවා. උරුමකාරයව ඈත තියාම දකින්න අන්න එනවා උරුමකාරය කියලා උන්වහන්සේව මරා දමන්නා වූ ආකාරය අපි දකිනවා. එතකොට ඒ දේම යෝසෙෆ්ගේ ජීවිතය තුළ අපි දකිනවා. ඔහුව ඒ පාළුල දෙකට දාන්නා වූ අවස්ථාව. ඊළඟට රූබන් ඔහුව බේරා ගන්නට උත්සාහ කරනා වූ අවස්ථාව අපි දකිනවා. ඔහුව වෙලෙන්දන්ට විකුණා වූ ආකාරයේ අපිට පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. මේ යෝසෙෆ්ගේ ජීවිතය තුළ අපි දකිනවා මේ සීල පියවරයන්. ඊළඟට සහෝදරයන් මොකද කරන්නේ? යාකෝබ් රවට්ටන්නා වූ ආකාරයේ යෝසෙෆ් මරණයටපත් වී තිබෙන බව. ඊළඟට අපි දකිනවා ඒ මිදියන්වරු මොකද කරන්නේ? යෝසෙෆ් ඒ පොතිපරට විකුණනා වූ අවස්ථාව අපි දකිනවා. එතකොට පියවරෙන් පියවර ඔබ ගියොත් මේ සීල පියවරන් හිදී යෝසෙෆ් මොනතරම් මානසික පීඩාවට මොනතරම් ශාරීරික පීඩාවට වන්ට මුහුණ දෙන්න ඇද. නමුත් ඔහු දැක්කා ඔහුට ඉදිරියේ ඔහුගේ අනාගතයේ එල්දරව් කරපු තරන් වහන්සේ ඔහුට දුන්නා වූ පොරොන්දු ඔහුට දුන්නා වූ ඒ එල්දරව් කිරීම කර්ණ කොටගෙන ඔහුට හැකියාවක් ලැබුණා. මේ සියල්ල ඉවසීමෙන් දරා ගන්න. එනිසා මතක කරගන්න එපා. උන්වහන්සේ ඔබට මටත් ඒ ඵලයේ ශක්තිය අද දවසේදී දී තිබෙනවා. අනාගතයේ
ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ කොයි ආකාර වෙන්ට යනවාද කියන කාරණා. අපි මොන ප්‍රශ්නයට මුහුණ දුන්නත් යෝසෙෆ්ගේ ජීවිතය තුළින් අපිට මේ කාරණේ උගන්වනවා. ඊළඟට අපිට පේනවා ඇති අතුරු කතාවක් මේ අතර අපිට හම් වෙනවා උත්පත්ති 38 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ ඔබ කියුවොත් එතනදී යෝසෙෆ් විකුණුවාට පස්සේ කොයි ආකාරයෙන්ද යුදා ඔහුගේ සහෝදරයන්ගෙන් වෙන් වෙලා විවාහ වෙලා දරුවන් බිහි කළ ආකාරයේ ඔබට පේනවා ඇති එතනත් ඇතිවෙනා වූ ප්‍රශ්න. නමුත් ඒ සියල්ලේදී අපි දකිනවා ඔහු විශ්වාසවන්ත වුණා වූ ආකාරයේ අපි පැහැදිලිව දකිනවා. ඒ යුදා ගෝත්‍රයේ යුදා පරම්පරාවෙන් අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති සිදු වුණේ. එතකොට පේනවා ඇති මේ සියලු කාරණාවලදී ඔවුන්ගේ ඒ සියලු විශ්වාසවන්තකම් විතරක් නෙමෙයි ඔවුන්ගේ ජීවිතය තුළ සිදුනා දුර්ලභකම් පවා උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. එතකොට මම මේකට වඩා විශේෂයෙන් මට ඔබගේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ යෝසෙෆ්ගේ ජීවිතය. ඔබගේ අවධානය යොමු කරන මේ යෝසෙෆ්ව හිරගත කිරීමට. කල්පනා කරලා බලන්න. ඔබව මාව මේ අපි කියනවා යෝසෙෆ් හිටියා වූ ඒ තත්ත්වයේ සිටුේෂන් එකට අපේ ජීවිත අපි පත් කරලා බලන්න. ඔහුගේ විශ්වාසවන්තකම නිසා ඔහු පාපය ප්‍රතික්ෂේප කරපු නිසා ඔහු පාපයෙන් පලා දුවපු නිසා ඔහු සුද්ධ වූ ආඥාවට කීකරු වුණ නිසා මොකද වුනේ? ඔහුට හිරවත් කන්න සිද්ධ වුණා නැවත වාරයක්. මේක අපේ ජීවිතවලට විශේෂිත වූ පණිවිඩයක් ගෙනෙනවා. අපේ ප්‍රතිපත්තිකාරක ජීවිතය නිසා අපේ උන්වහන්සේගේ ආඥාවට කීකරුව ජීවත් වීම නිසා පාපය ප්‍රතික්ෂේප කිරීම නිසා මතක තියාගන්නට ඕන අපිට දුක් විඳින්න අපේ සමහර වෙලාවට අපිට වේදනාවට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. අධෛර්යයටපත් වීම වලට සිද්ධ වෙනවා. නොයෙකුත් ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපි උන්වහන්සේට විශ්වාසවන්තව සිටින විට. නමුත් ඒ සියල්ලදී අනාගතයේ පිළිබඳව අපිට උන්වහන්සේ දී තිබෙන දේ අමතක කරන්න එපා. මරණය දක්වා විශ්වාසව සිටින්න එවිට මම ජීවනයේ උතුන්න නුඹලාට දෙන්නේ මේ. මනුෂ්‍යයන් මානසා නුඹලාට හිංසා පීඩා කොට නුඹලා ගැන අගුණ බොරුවෙන් කියන කල. ප්‍රීතිය අල්ලා ඊට සන්තෝෂය අල්ලා මග්නිසා ස්වර්ගයේ විපාකයේ මහත්ය කියලා උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. අපිට පෙර සිටියා වූ උන්වහන්සේගේ දරුවන්ට ඔව් එසේම කළාය කියලා. එනිසා අපිට බොහෝ පොරොන්දු උන්වහන්සේ දී තිබෙනවා. මේ ක්‍රිස්තුණු ගමන් කරන්නා වූ අතරේදී ඔබටත් මටත් මුහුණ දෙන්න තිබෙනා ඒ සියලු ප්‍රශ්න කරදර අමාරුකම්. උත්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේ යෝසෙෆ් සමග ඔබට දයාව පෙන්වනවා. මොකද කරන්නේ? හිරගේ නායකයාගේ ඇසම ඔහුව හිරගෙදරට දැවුවා අතරේදී මොකද කරේ? ඒ ස්ථානයේ ඔහුට කරුණාව පෙන්වව ආකාරය අපි දකිනවා. ස්වාමීන් වහන්සේ ඔහු සමග සිටියා. මොන දෙයට ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණා? මොන අපහාසයන්ට, විරුද්ධවාදීකම් වලට, ලැජ්ජාවට, උපහාසයට, ඊළඟට ආර්ථික අපහසුතාවයන්ට, අගහිකකම් වලට, ඊළඟට සතුරු නැත්තම් විරුද්ධවාදීකම් වලට මේ මොන දෙයට මුහුණ දෙන්න තේ වචනේ නිසා උන්වහන්සේට විශ්වාසවන්තකම නිසා ඔබට මේ මොන දෙයට මුහුණ දෙන්න සිද්ධ වුණා අමතක කරන්නට එපා. මොකද්ද? ස්වාමීන් වහන්සේ ඔබ සමග මා සමග සිටින බව. මේ සියල්ලන්ට ඔබටත් මටත් මුහුණ දෙන්න සිදු වුණේ කුමක් නිසාද? උන්වහන්සේට විශ්වාසවන්තව ප්‍රතිපත්ති කරපු ජීවත් වෙන සිදු වුණ නිසායි කියන කාරණේ මොනම හේතුකටවත් අමතක කරන්න එපා. එහෙම කළ නිසා ස්වාමීන් වහන්සේ ප්‍රසන්නව ඔබ සමග සිටින බව මාගේ සමග සිටින බව අපි නිරතුරුවම මතක තබා ගන්නට ඕන. ඔව් ස්වාමීන් වහන්සේ ඉදිරියේ විශ්වාසවන්තව හිටියා. පොතිපර්ගේ නිවසේදී ඔහු විශ්වාසවන්තව නිසා පොතිපර්ට ආශිර්වාද කළා. හිරගේ ඔහු විශ්වාසවන්තව නිසා ඔහුට හිරගෙදිරි ස්වාමීන් වහන්සේ දාව පෙන්වුවා ආකාරය අපි දකිනවා. ඔහුගේ අතර සියල්ල බාර දෙනවා හිරගෙදර.
බලන්න ස්වාමීන් වහන්සේට පුළුවන් කරදරයේදී විපත්තේදී ඒ සියලු විපත්තීන් කරදරකාරී තත්ත්වයන්දී ඒ සියල්ල ඔබගේ ජීවිතේට මගේ ජීවිතේට යහපත පිණිස ඉෂ්ට කරන්නට උන්වහන්සේ හැකියාවක් තිබෙනවා. උන්වහන්සේ හැකියාවක් තිබෙනවා. දැන් අපි යනවා ඔහුගේ ඒ ජයග්‍රාහී අවස්ථාවට. අපි දකිනවා ස්වාමින් වහන්සේ යෝසෙප්ව ඉහළම ස්ථානයට ගෙනෙන්න අවශ්‍ය නිසා උන්වහන්සේට පුළුවන් බොහෝ දේ වෙනස් කරන්න. ඒ දේ තමයි මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේට අවශ්‍ය වුණේ මුළු ලෝකයටම උගන්වන්න. උන්වහන්සේගේ ප්‍රේම කරන දරුවන්ට උගන්වන්න. විශ්වාසවන්තව හිටියොත් උන්වහන්සේ වල්ගිය නොව හිස වෙන්න සලස්වන බව උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. යාකෝබ්ගේ උරුමෙන් පෝෂණය කරන්නට උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. සබදවසට විශ්වාසවන්ත වෙන්න දරුවන්ට. පාරාවෝගේ සිහින අපි දකිනවා. පාරාවෝට උන්වහන්සේ සිහිනයක් පෙන්වනවා. යෝසෙප්ට අවශ්‍ය ස්ථානය දෙන්නට යෝසෙප්ව සොයා තබන්නට. යෝසෙප් පාරාවට හෙදියාරක් පෙන්වන බව අපිට ප්‍රකාශ කරනවා. ඔබට දන්නවා ඔබට මතක ඇති කුසලාන දරන්නා සහ ඒ පූප සාදන්නා රජුට ඒ ආහාර පාන දෙන්නා ඒ පුද්ගලයන් දෙදෙනා ඔවුන් හිරගෙදරට ආවවතේදී ඔවුන්ට ලැබෙන්නට යනා වූ විපාකයේ විනිශ්චය පිළිබඳව ඔවුන් සීනේ දැක්කව අතරේ තෝරා දෙනවා යෝසෙප් කුසලාන දරන්නාව නැවත සේවයේ පිහිටුම් ලබනවා පූප සාදන්න එල්ලා මරණු ලබනවා ඒ කුසලාන දරන්නට යෝසෙප් කියනවා මාව සිහි කරන්ටි කියලා. නමුත් ඔහුට අමතක වෙනවා. නමුත් රජතුමා දකින්නා වූ දැක්කා වූ ඒ සීනේ දැක්කව තේ තමයි ඔහුට මතක් වෙන්නේ කුසලාන දරන්නට මතක් වෙන්නේ යෝසෙප් පිළිබඳව. ස්වාමීන් වහන්සේට අපිට මේකෙනුත් යම් දෙයක් තිබෙනවා ඉගෙන ගන්නට. ඒ තමයි අපි හිතන පතන වෙලාවට උන්වහන්සේ අපේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උන්වහන්සේට කාලයක් වෙලාවක් නිශ්චිත දිනයක් නිශ්චිත වර්ෂයක් තිබෙනවා. උන්වහන්සේ ඔබ මා පිළිබඳව තිබෙනා වූ සලස්ම ක්‍රියාත්මක කරනවා. එතකන් අපි ඉවසීමෙන් සිටිය යුතුයි. උන්වහන්සේ ඔබ තුල මා තුල ඉවසීම බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ තමයි හරියටම දන්නේ. ඔබටත් මටත් යම් දෙයක් දී යුතු දවස කාලය පිළිබඳව උන්වහන්සේ තමයි හදාකාරව දන්නේ. ඒ නිසා ඒ දවස එනතුරු අපි ඉවසිල්ලෙන් බලා සිටිමු. මේක තමයි උන්වහන්සේ ඔබගෙත් මටත් උගන්වන්නේ. අපි ගොඩාක් කරාට හදිස්සි අපිට ඉක්මනින් මේ දේවල් ඕනේ. නමුත් ස්වාමීන් වහන්සේ දන්නවා අපේ ජීවිතේ කවද්ද මේ දේවල් ඕනේ. ඒ දවසේදී ඒ වෙලාවට ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ සූදානම් මොනවා කරන්නද? අපටත් මටත් අවශ්‍ය දේ සපුරන්නට. ඒ නිසා අපි ඉවසීමෙන් ස්වාමීන් වහන්සේ දෙන්නා වූ ඒ ගැලවීම දෙස බලා සිටින්න ඕන. ඒ පැහැදිලිව දකිනවා යෝසෙප් ඒ රාජතුමාගේ ඒ සීනයන් තෝරා දෙනවා. ඊට පස්සේ අපි දකිනවා කොයි ආකාරයෙන්ද රාජතුමාම යෝසෙප්ව පත් කරනු ලබන්නේ ඒ කාර්ය සඳහා. මතක තියාගන්නට ඕන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ ඔබ මා වෙනුවෙන් සූදානම් කර තිබෙනවා යම හැම කෙනෙකුගේ ජීවිතේටම උන්වහන්සේ පාරවල් දෙකක් සූදානම් කර තිබෙනවා. උන්වහන්සේ අපට ජීවත් වෙන්න මාර්ගයක් උන්වහන්සේ පිළියෙල කර තිබෙනවා. ජීවත් හේතු මාර්ගය ජීවත් හේතු රටාව නැත්නම් ඒ ජීවත් හේතු ආකාරය ක්‍රිස්තියානි ජීවිතය පෙන්ලා දී තිබෙනවා. අනිත් එක ඒ තමයි සම්මතය. ක්‍රිස්තියානි සම්මතය. කිතුනෙක් ජීවත් හේතු ආකාරය සම්මතය උන්වහන්සේ අපට ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේ තමයි ඒ සම්පතේට පටහැනිව අපි තෝරා ගැනීම ඔබටත් මතක් ආයිති දෙයක්. යෝසෙප් සම්මතය තෝරාගත්තා. උන්වහන්සේ වෙනේ සූදානම් කළ දෙවියන් වහන්සේ නිසා දුක් විඳීම උන්වහන්සේගේ ඒ සම්මතයේ කිතුනෙක් ජීවත් හේතු ඒ ජීවිතය නිසා ඔහුට දුක් විඳින්න සිද්ධ වුණා. අපහාස උපහාස පීඩා කිරීම ශාරීරික පීඩාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් අපි දකිනවා ඔහු අවසානයේදී ජයග්‍රාහී පුද්ගලයෙක් බවට පත් වුණා. මිසරයේ ආණ්ඩුකාරයා බවට පත් වුණා.
ඒ නිසා අද දවසේදී ඔබ මේ පාඩම ඔබ ඉදිරියේ ස්වාමීන් වහන්සේ තබන්නේ විශේෂිත වූ අරමුණක් ඇතුව. මොකද ඒ අරමුණ ඔබ කුමන මාර්ගයද තෝරගන්නේ? ස්වාමීන් වහන්සේ ඔබ මා වෙනුවෙන් එල්දරක් කර තිබෙනා අනාගත ජීවිතය පිළිබඳව අපි සෑම උදෑසනකම මෙනෙහි කරමින් දවසේ මුහුණ දෙන්නා වූ ඒ සියලු පීඩා කරදර අමාරුකම් අසනීප තත්ත්වයන් අගහිගකම් ආර්ථික අපහසුතාවයන් මේ සියල්ල දරාගෙන ස්වාමීන් වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් සූදානම් කර තිබෙනා වූ දේවචන කියලා උන්වහන්සේගේ දරුවන්ට සූදානම් කර තිබෙන දේ ඇසට නොපෙනුනේ කනන් වලට නොඇසුනේ මනුෂ්‍යයන්ගේ සිත්වලට එද්දරව් කර නොලද්දේ කියලා. නමුත් ශුද්ධ ලේවිල තුල උන්වහන්සේ ඔබට මරත් එද්දරව් කර තිබෙන දේ ඇදහිල්ලෙන් දකිමින් දවසේ මුහුණ දෙන්නා වූ මේ මහත් වූ පීඩාවන්ට මහත් වූ පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දෙමින් ඒ සියල්ලට ඒ අනාගතයේ ස්වාමීන් වහන්සේ එල්දරව් කර තිබෙන නිසා අනාගතයේ ඔබටත් මට දෙන්න තිබෙනා වූ මේ මහත් වූ ඒ ආශිර්වාදලත් බලාපොරොත්තු සහ මහත් විපාකයේ දෙස බලමින් දවසේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉවසීමෙන් ඉවසිලිවන්තව සියල්ල දරාගෙන මුහුණ දෙන්න අපි අදිෂ්ඨාන කරගත්තොත් අවසානයේදී යෝසෙෆ්ට දුන්නා වූ මහත් වූ ජයග්‍රහණයම උන්වහන්සේ සූදානම් අපට මට උරුම කර දෙන්න. ඒ නිසා ඒ බලාපොරොත්තු ඇතුව අපි ජීවත් වෙමු. යෝසෙෆ්ගේ ජීවිතය අපේ ජීවිතයට ආදර්ශයක් කරගනිමු. ස්වාමීන් වහන්සේ ඔබත් මාවත් ඒ උසස් ස්ථානයේ ඔසවා තබනතුරු යෝසෙෆ් සියල්ල දරාගෙන සියල්ල ඉවසීමෙන් යුක්තව සියල්ල විඳිමින් ඔහු ජීවත් වුණාසේ අපිට ස්වාමීන් වහන්සේ කෙරෙහිම බලාගෙන ඉවසිලිවන්තව ජීවත් වෙන්න මේ ශුද්ධ පාඩම ආශිර්වාදයක් කරගනිමේ සේකරන්ට උන්වහන්සේ අපට මලත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.